समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् सोवथावुसो भिक्खु इमे दस धम्मे अपहाय इमस्मिन् धम्म विनये बुद्धिं विरोहिं विपुलं आपज्जिष्यतीति नेतं ठानं विज्जति सोवतावुसो भिक्खु इमे दस धम्मे पहाय इमस्मिन् धम्म विनये बुद्धिं विरोहिं विपुलं आपज्जतीति ठानमेतं विज्जतीति श्रद्धावंत पिन्वतुनि මේ ලෝක ධාතුවේ පරම දුර්ලභ වූ ධර්මලාභයයි පින්වන්ත සියලු දෙනාම ලබන්නට සූදානම් වෙන්නේ ලෝකයේ පුරාම ධර්ම දානයක් ලෙස බෙදා දෙන්නටත් සූදානම් වෙන්නේ. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ කඩුගන්නාව අඹගස්තැන්න පාර අංක 224 B නිවසේ පදිංචි පරාක්‍රම ජයසූරිය මහත්මාණන් විසින් විශේෂයෙන් එතුමන්ගේ ජනවාරි 10 වන දිනට යෙදෙන 82 වන ජන්මදිනය නිමිති කරගෙන අපි ආරම්භයේම
ප්‍රාර්ථනා කරනවා මේ ශාසන ප්‍රතිපදාවේ තවත් බොහෝ ගුණධම් කුසල් සපුරා ගන්න ඔබතුමන්ට නිදුක් නිරෝගී කායික මානසික සුව ලැබේවා කියලා. එසේ ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරමු. සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි, සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක් අද ඔබට දේශනා කරන්නේ. අංගුත්තර නිකායේ දහම් කරුණු 10ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා දසක නිපාතේ කියලා. මොකක් කියලාද? දසක නිපාතේ. ඒ දසක නිපාතය ඇතුළෙත් පින්නතුනේ තවත් බෙදීම් වර්ග හැටියට තවත් බෙදීම් තියෙනවා. නාත වග්ගය, සචිත්ත වග්ගය, අක්කෝසක වග්ගය ආදී විදිහට ඒ අතර එකක් තමයි පින්නතුනේ තේර වග්ගය. ඒ තේර වග්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්නතුනේ. සූත්‍රයේ නම තමයි කත්ති කියන සූත්‍ර දේශනාව. කත්ති සූත්‍ර පිටකයේ මොන නිකායේද? අංගුත්තර නිකායේ දසක නිපාතයේ වග්ගය තේර වග්ගය. සූත්‍රයේ නම කත්ති කියන සූත්‍රය. කන්ති නෙවෙයි, කත්ති සූත්‍රය. මොකද්ද මේ කත්ති කියන්නේ? කත්ති කියලා කියන පින්වත්නි පුද්ගලයෙකුට. ඇත්තට මෙතන පුද්ගලයෙක් හඳුන්වලා තමයි තියෙන්නේ. කවුද මේ කත්ති කියන්නේ? බලන්න මේකට අපිත් අයිතිද කියලා. මේ නමට කවුද කත්ති කියන්නේ? තමන් උසස් ලෙස තමන්ගේ උසස්කම අඟවන්න දොඩවන අය ඉන්නවනේ නේ. තමන්ගේ උසස්කම පෙන්වන්න දොඩවන කෙනාට තමයි කත්ති කියන්නේ. ඒ ප්‍රමාණ වලින් ඒ තැන්වලත් සමහර විටකදී කවුරු හරි මුලක් අල්ලලා දීපුවාම හරි අපිත් දොඩවනවා. තමන්ගේ උසස්කම, තමන්ගේ ශ්‍රේෂ්ඨකම පෙන්වන්න දොඩවන කෙනාට තමයි කියන්නේ කවුරු කියලාද? කත්ති කියලා. පින්වත්නි, මේ ලෝකේ සමහර කෙනෙක් ඉන්නවා පින්වත්නි, තමන් ළඟ තිබෙන්නා වූ ගුණයන් ප්‍රකට කරන. සමහර කෙනෙක් ඉන්නවා තමන් ළඟ තියෙන ලොකු කුඩා ගුණ ප්‍රකට කරනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් ඉන්නවා පින්නතුනේ තමන් පන්සිල් රකින්නවා. හැබැයි තමන් හරියට පන්සිල් රකින්න කෙනෙක් කියලා හරියට පින්වත්නි කියනවා. ඔහු පන්සිල් රකින්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒක කියන එකෙන් ඒ කාරණෙන් ඔහු දෝෂ සහිත පුද්ගලයෙක්. පන්සිල් රකින්න එක හොඳ වුණාට රකින්න එක කියන එක හොඳ නැහැ. පැහැදිලිද මේ කියන දේ? භාවනා කරන එක නම් හොඳයි. මම භාවනා කරනවා හැමදාම කියලා කිය ඉන්න එක හොඳ නැහැ. පැහැදිලි නේද? ඇයි? තමන් ළඟ තියෙන ಗುಣ තියෙනවානේ. ඒ තියෙන ගුණයෝ දැන් අපි හිතමු සමහර මේ ශාසනයේ තියෙනවනේ පින්නතුනේ ධෘතාංග කියලා දෙයක්. ධෘතාංග තියෙනවා පින්නතුනේ 13ක්. තෙලස් ධෘතාංග කියන්නේ ඒවට. මේ ධෘතාංග කියලා කියන්නේ පින්වත්නි මොනවටද? කෙලස් ධර්ම ගසලා දානවා කියන අර්ථය තමයි තියෙන්නේ. කෙලස් ගසලා දානවා. ඒ කියන්නේ ධෘතාංග නැතුවත් රහත් වෙන්න පුළුවන්. හැබැයි ධෘතාංග රැකීමෙන් අධික හික්මීමක් ඇති වෙනවා.
පැහැදිලිද? ධෘතාංග රැකීමෙන් මොකද්ද කරන්නේ? අධික හික්මීමක් ඇති වෙනවා. දැන් මේ ධෘතාංග රකින්න උත්තමයන් වහන්සේලා යම්කිසි හේතුවකින් වෙනත් කෙනෙක් දැනගත්තොත් නුවණැත්තෙක් දන්නවනේ මෙයා ධෘතාංගයක් රකින්නවා වෙන්න ඇති කියලා එයාගේ ඇවතුමෙන් පැවතුමෙන් දන්නවා. එතකොට සමහර වෙලාවකදී ඒක දන්නේ නුවණැත්තෙක්මයි. ශාසන ප්‍රතිපදාව දන්න කෙනෙක්මයි. ඒ දන්න කෙනා ඇහුවොත් එහෙම ඔබ වහන්සේ මේ ධෘතාංගේ දරනවද? ඔබ වහන්සේ මේ ධෘතාංගේ රකින්නවද කියලා ඔව් මං රකින්නවා කියනවද? ඔව් මං රකින්නවා කියන්නේ නැහැ. ඒ වෙලාවේ ධෘතාංගේ කඩනවා. ධෘතාංගය කඩලා පින්වත්නි ඒ මතය බැහැර කරලා ආපහු ඉක්මනට මොකද කරන්නේ? ආයි ධෘතාංගයේ සමාදන් වෙනවා. ඒ කියන්නේ තමන් සමාදන් වෙලා ආරක්ෂා කරන ධෘතාංගයවත් මම මෙහෙම ධෘතාංගයක් දරාගෙන ඉන්නවා කියලා ලෝකෙට පෙන්වන්නේ නැහැ. මොන ගුණයක් දරුවත් ගුණය පෙන්නනවා නම් ඒ කාරණයෙන් ඔහු නුගුණ සහිත කෙනෙක්. ඇයි? ඒකට කියනවා මහිච්ඡතාවය කියලා. මොකක් කියලාද කියන්නේ? මහිච්ඡතාවය. ඒක කුහකකමක්. තමන්ගේ ඇතිගුණ නැතිගුණ ප්‍රකට කරනවනේ. එතකොට තමන්ගේ ගුණයක් පින්වත්නි ප්‍රකට කරන්නේම මොකක් නිසාද? දැන් තමන් ළඟ තියෙන ගුණයක් සමහර අය කියන්නේ අනේ මට නම් කේන්ති යන්නේ. කේන්ති යන්නේ ඉතින් කරුණු හැදෙන්නේ නැති තාක්. කාරණේ හැදුනම තමයි සමහර විටකදී ඒ වෙලාවට කියන්නේ මොකද්ද? මුකුත් නොවුන ගානට කියනවා මට ඒ වෙලාවේ මොනවා වුණාද කියලා දන්නේ නැහැ නේ. එතකොට හිතා ගන්නකො එයාගේ මට්ටම මොනවා වුණාද දන්නෙත් නැහැ වෙලා ඉවර වෙනකන්. එතකොටම එයා තුල ගුණයක් වැඩිලා තියෙනවද? ගුණයක් වැඩිලා නැහැ නේ. ගුණයක් වැඩිලා නම් ඇත්තටම එයාට හිතට ද්වේෂය එනකොට අඳුනගන්න පුළුවන් වෙන්න ඕන. ද්වේෂය ආවත් ආපු බව අඳුනගන්න කෙනා හොඳයි. ආවට පස්සේ අනේ මට ඒ වෙලාවේ මොනවා වුණාද කියලා දන්නේ නැහැ කියන කෙනාට වඩා. මොකද ඒ වෙනකොට එයා ඒක කියන්නේ ද්වේෂයෙන් විනාශ වෙලා. හැබැයි Tamanට ද්වේෂයක් ඉපදුනා කියලා දැනගන්න කෙනා ඒකෙන් විනාශ වෙන්න කලින්ම ඒක අඳුන ගන්නවද නැද්ද? ඒක අඳුනගනනේ. ඒක හොඳයි. ඒ කියන්නේ ලෙඩේ මැරෙන කෙනාට වඩා හොඳයිනේ ලෙඩේ හැදුනා කියලා අඳුන ගන්න කෙනා. කියන්නේ කෙලස් කියන ඒවා හිතේ ඇතිවෙන එක අඳුනා ගන්න පුළුවන් නම් හොඳයි. ඒක අඳුනා ගන්නත් බැලුව විනාශ වුණාට පස්සේ මොකුත් නොවිච්ච ගන්නට අර කාරණේ කියන එක ඒක ඒ හිත දියුණු නොකරපු කෙනෙකුගේ ස්වභාවය. එතකොට පින්වත්නි තමන් තුල ඇති ගුණ පෙන්වන්නේ මොකක් නිසාද? මොකක් නිසාද? දැන් ඔබ හිතන්නකෝ ඔබ තුල යම් ගුණයක් තියෙනවා. ඔබ ඒ ගුණය කවුරු හතින් හරි හාමුදුරුව අතින් හරි ගිහි අය අතින් හරි කවුරු හරි අතින් ඇයි කියන්නේ? මොකද්ද බලාපොරොත්තුව? මොකක් හරි පින්නතුනේ එක්ක ලාභයක්, සත්කාරයක්, කීර්තියක්, ප්‍රශංසාවක්, වර්ණනාවක් බලාපොරොත්තු වෙනවද නැද්ද? බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ ගුණය වඩලා තියෙන්නේම පටු අරමුණකින්ද නැද්ද? පටු අරමුණකින්. එහෙනම් ඒ ගුණය මේ ශ්‍රාවකයාව නිවනට යොමු කරන්න තරම් බල සම්පන්න වෙන්නේ. පැහැදිලිද? එතකොට එයා ඒ ගුණය වඩලා තියෙන්නේ හරියට මොකක් වගේද? බිලි කොක්කක් හැටියට. නේ? එයා ඒක පාවිච්චි කරන්නේ මාළු උඩට ගන්න. වර්ණනා ලබන්න. සත්කාර ලබන්න. එහෙම එකකට පින්නතුනේ මේ ශාසනය පාවිච්චි කරනවා නම් ඒක ලාභයක්ද අලාභයක්ද? ඒක අලාභයක්. ඊළඟට තවත් සමහර අය ඉන්නවා තමන් තුල නැති ಗುಣ ප්‍රකට කරනවා. තමාරු තමන් තුල තියෙන දේ පෙන්නනවා.
තවත් සමහරු නැති දේ තියනවා කියලා පෙන්නනවා. පැහැදිලිද? තමන් සමහරු තමන් ළඟ තියෙන ටික තියනවා කියලා පෙන්නනවා. තවත් සමහරු තමන් ළඟ නැති දේවල් තියනවා කියලා පෙන්නනවා. ශ්‍රද්ධාව නැහැ. හැබැයි හරි ශ්‍රද්ධාවන්තයි කියලා ඒ වෙලාවට පින්වත්නි තමා මත්තේ පටවාගත්තු ශ්‍රද්ධාවකින් වඳින බව වැඳුම් ලබන කෙනාටත් පේනවා. නේ? ඒක ව්‍යාජයි. කාවද රවට්ටගෙන තියෙන්නේ? තමන්ව. තමන්ම රවට්ටගෙන බලන්නකො ධර්මයක් ඇතුලේ, ශාසනයක් ඇතුලේ තමන්වම රවට්ටගෙන. නැති ಗುಣ පෙන්නමින් යන එකට කියනවා මහිච්ඡතාවේ නෙවෙයි, ඒකට කියනවා පාපිච්ඡතාවේ කියලා. පාපය. ඒක බොහොම පහත් දෙයක්. එතකොට මේ ලෝකේ අපි නැති ಗುಣ ප්‍රකට කරන්න ඕනෙත් නෑ, තියෙන ಗುಣ ප්‍රකට කරන්න ඕනෙත් නෑ. මේ ශාසනය තුල අවංක පිරිසිදු චේතනාවකින් ಗುಣ පුරනවා නම් ඒ ಗುಣ පුරන කෙනාගේ ස්වභාවය තමයි තමන් පුරන්නා වූ ගුණයන් ප්‍රකට කරන්නේ. ඒවා සංගවනවා. හැබැයි අනේ මමත් සිල් රකින්නවා, ඔයත් එන්න සිල් රකින්න කියලා කෙනෙකුට කරන ආමන්ත්‍රණය ඒක මහිච්ඡතාවේ නෙවෙයි. ඒක ඔහුව මේ සීලයට ගන්නට තිබෙන්නා වූ උවමනාව. ඒ වගේ දෙයකට ඒ කාරණේ සැලකලාට කමක් නැහැ. හැබැයි ඉතින් තමන්ම දැනගන්න ඕන තමන්ගේ හිත මේක පාවිච්චි කරන්නේ මොන අදහසකින්ද කියලා. මේක තමන් එක්ක තියෙන ගනුදෙනුවක්. එතකොට කත්ති කියලා කියන පින්වත් කාටද? එතකොට තමා උසස්යයි අඟවඬ දොඩවන කෙනාට කියනවා පින්නතුනේ කත්ති කියලා. මේ දේශනාව කළේ මහා මුගලන් මහරහතන් වහන්සේ. පින්වත්නි, අනේ මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙවෙයිද කියලා හිතන්න එපා දැන්. ඇයි? බුදුහාමුදුරුවෝ වදාලා උපස්ථාන කරන්න මුගලන් මහරහතන් වහන්සේ ඉදිරිපත් වෙන වෙලාවේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් තෝරන්න ඕනේ කියලා දැන් මට අග්‍ර උපස්ථායකයෙක් ඕනේ කියනකොට මුගලන් හාමුදුරුවෝත් කිව්වනේ ස්වාමීනි මං උපස්ථාන කරන්නම් කියලා. ඒ වෙලාවේ බුදුහාරව දාලා මොකද්ද? නෑ මුගලන්, නුඹේ උපස්ථානය මට උවමනා නෑ. නුඹ යම් දිහාවක ඉන්නවා නම් මට ආයේ ඒ දිහාව බලන්න ඕනකමක් නෑ කිව්වා. ඒ කියන්නේ මුගලන් හාමුදුරුවෝ වැඩ හිටියා නම් යම් දිහාවක බුදුහාමුදුරුවෝ වැඩ හිටියා වගේ පින්නතුනේ මහ සේවයක් නිවැරදිම ධර්ම කාරණය දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් එවන් වූ මහා වර්ණනා ලැබපු මහා රහතන් වහන්සේ නමක් වදාළ දේශනාවක් කියලා හිත පහදාගෙනම කරුණු ජීවිතයට ගන්න. මුගලන් හාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකයේ මේ ශාසනයේ සමහර ශ්‍රාවකයෝ තමන්ගේ උසස්කම් ප්‍රකට කරන්න, තමන්ගේ තිබෙන උසස්කම් අඟවන්න අනෙක් අය අතින් කියනවා මම දැන් මේ ශාසනය කළ යුත්තේ කළා කියලා. දැන් සියලු කෙලෙසුන් නසපු මහරහතන් වහන්සේ නමක් තමන් වහන්සේ දන්නවා පින්නතුනේ, තමන් වහන්සේ දන්නවා මං තුල සියලු කෙලෙස් දුරු වුණා කියලා. ඒක නොදන්නව නෙමෙයි. පැහැදිලිද? ඒක නොදන්නව නෙමෙයි. හැබැයි ඒ වෙනකන් මෙච්චර ප්‍රමාණ තමයි ගෙවුනේ කියලා අපි දන්නේ. දැන් ඔබ දන්නවද? ඔබේ රාගය, ద్వේෂය, මෝහය මේ තුනම තියෙනවනේ. දැන් ඔබේ වයසත් එක්කන් දැන් ජනවාරි 10ට 82ක් වෙනවනේ ඔබතුමන්ට. මේ අවුරුදු 82ක් ඇතුලේ රාගය මෙච්චරක් දුරු වුණා කියලා ඔබතුමා දන්නවද? ද්වේෂය දුරු වුණේ මෙච්චර ප්‍රමාණයක් කියලා දන්නවද? එයින් 2020 අවුරුද්දේ මෙච්චරක් දුරු වුණා කියලා දන්නවද? එහෙම දන්නේ. හැබැයි යම් දාකදී අරහත් ඵලයේ සාක්ෂාත් කරනකොට එදාට දන්නවා කවදා කොච්චර ගානේ අඩු වුණාද, ගෙවිලා ගියාද කියලා දන්නේ. හැබැයි අද වෙනකොට නම් මේ ටික නැහැ. අද වෙනකොට මේ ටික ක්ෂය වෙලා ගිහිල්ලා. මේකට උපමාවක් කිව්වොත්
අපි හිතමු දැන් ඔය ඇත්තන්ගේ ජීවිතේට තියෙන උපමාවක් යන මේක බුදුහාරෝ නම් පෙන්වන්නේ වැයක් තියෙනවා. වැයෙන් අල්ලගෙන මේ ලී රහින මිනිස්සයා දිගු කාලයක් මේ වැයෙන් මේ ලීය රැස්සට පස්සේ පින්නතුනේ කාලෙකදී බලනකොට වැයේ මිට ගෙවිලාද නැද්ද? අතට හුවෙච්ච කොටස ගෙවිලා. හැබැයි දන්නවද මේ ගෙවිච්ච ටිකෙන් ඊයේ ගෙවුනේ මෙච්චරයි. පෙරේදා ගෙවුනේ මෙච්චරයි. ගිය අවුරුද්දේ ගෙවුනේ මෙච්චරයි කියලා දන්නවද? එහෙම දන්නේ නැහැ. හැබැයි දැන් බලපුවාම ගෙවිලා තියෙනවද නැද්ද? ගෙවිලා තියෙනවා. අන්න ඒ වගේ මෙච්චරක් කෙලෙස් ඊයේ දුරු වුණා, මෙච්චරක් කෙලෙස් පෙරේදා දුරු වුණා කියලා අපි දන්නේ. හැබැයි මේ ක්ලේශ ධර්මය දුරු වුණාට පස්සේ දුරු වුණා කියන දැනීම ඇති වෙනවද නැද්ද? දුරු වුණා කියන දැනීම ඇති වෙනවා. පැහැදිලි නේද? එතකොට දැන් සමහර කෙනෙක් මේක කියනවා මං දැන් සෝවාන් වෙලා ඉන්නේ කියලා. එහෙම කියන්න බෑ. තමා තුල ಗುಣ තමා සෝවාන් වෙනකොට අපි ළඟ පිහිටන ಗುಣ ටිකක් තියෙනවා. තුනුරුවන් කෙරෙහි ජීවිතය ගියත් පින්නතුනේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ. කෙනෙක් තමන්ව මරනවා කිව්වත් තුනුරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව බිඳෙන්නේ නැහැ. තමන්ව මරනවා කිව්වත් පින්නතුනේ සිල්පදයක් කඩන්නෙත් නැහැ. මේ කාරණා ටික ගුණ වශයෙන් කියනකොට නුවණැත්තා දන්නවා, සත්පුරුෂයා දන්නවා, මේ මාවතේ තොරතුරු දන්න උත්තමයා දන්නවා. මේ කියන්නේ සෝවාන් ඵලය ගැන. හරියට මොන වගේද? යම්කිසි කෙනෙක් පින්නතුනේ යම්කිසි අපි හිතමු පින්වත්නි යන ගමනක දැන් කොයි හරියද ඉන්නේ කියලා අහනවා දුරකථන ඇමතුමකින්. මෙයා දන්නේ මේ නගරේ කොහෙද කියලා. හැබැයි ඔන්න දැන් මෙන්න මෙහෙම තැනක් පහු වුණා, මෙන්න මෙහෙම රෝහලක් පහු වුණා. මේ තොරතුරු කියනකොට දන්න කෙනා දන්නවා මේ පාරේ ගියපු මේ කියන්නේ මෙන්න මේ ස්ථානේ ගැන. එයා ඉන්නේ මෙතන කියලා එයා ඒ අවබෝධයෙන් තේරුම් ගන්නවද නැද්ද? එයා ඒ අවබෝධයෙන් තේරුම් ගන්න. හැබැයි ඒක කියන්න බෑ ඒ පාරේ ගියපු නැති කෙනෙකුටනේ. පැහැදිලි නේද? ඒ රෝහලට එහා පැත්තෙන් ඔන්න මේ නමින් පාසලක් තියෙනවා. මෙහෙම කියනකොට එයා ඒ පාරේ ගිහිල්ලා තියෙනවා නම් දන්නවා. මේ කියන්නේ අතන. හැබැයි ඒ පාරේ නොගියපු කෙනාට ඒක තේරුම් ගන්න බෑ. ඒ වගේ සෝවාන් වෙච්ච කෙනාගේ ಗುಣ ගැන එයා කියනකොට මෙයා සෝවාන් වෙලා ඉන්නේ කියලා තේරුම් ගන්නේ ඒ ටික දන්න කෙනා පින්නතුනේ. ඒ නිසා එකක් මතක තියාගන්න. තමන් වඩන ගුණ ධර්ම මේ ලෝකෝත්තර මාවතේ ලෝකෝත්තර මාවත ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්න අයට කියන්න යන්න එපා. එහෙම වුණොත් ඒ අය සමහර විට අපිට හිතයි පිස්සු කියලා. මොකද එයාලට මේවා තේරෙන්නේ නැහැ. ගොඩ ගහ සතුටු වෙන ලෝකයාට අත්තරීමෙන් ලැබෙන සතුට ගැන කිව්වොත් එහෙම එයාට එහෙම එකක් තේරෙන්නේ නැහැ. මොකද එයාට සතුට ලැබුණේ මෙච්චර කාලෙක මොකෙන්ද? ගොඩ ගහලා ඉතුරු කරලා. එයාට දන් දීලා හම්බෙන සතුට ගැන තේරෙන්නේ නැහැ. ඇයි? එයා ඒ පාරේ ඇවිල්ලා නැහැ. ඒ වගේ පින්වත්නි මොනම වෙලාවකදීවත් මේ ගුණය කියන එක ප්‍රකට කරන්න හොඳ නැහැ. ගුණය කියන එක පින්වත්නි තමා පුරා ගන්න ඕන. තමන්ගේම හික්මීම බලාපොරොත්තු වෙන්. දැන් මුගලන් හාමුදුරුවෝ දේශනා කළා මොකද්ද? සමහරෙක් තමා තුළ තිබෙන ගුණ ප්‍රකට කරනවා. තමන් ලැබූ ඵලයක් කියනවා. රහත් ඵලයට පත්වෙච්ච උත්තමයා දන්නවා. කීනා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති. කීනා ජාති උපත කියන එක ක්ෂය වුණා. ආයෙ උපදින්නේ නැහැ. කීනා ජාති වුසිතං බ්‍රහ්මචරියං මේ ශාසනයේ යම් බ්‍රහ්මචර්යාවක් පුරන්න තියෙනවා නම් යම් අරමුණක් පිණිස ඒක ඉවරයි. දැන් ආයෙ තවත් දුරට
කරන්න දෙයක් ආයේ තවදුරට කරන්න දෙයක් නැහැ. අර රහතන් වහන්සේට ආයේ එතනින් එහා කරන්න දෙයක් තියනවද? අපිට ඉදිරියට කරන්න දේවල් ටිකක් තියෙනවා. හැබැයි උන්වහන්සේ අන්තිමේදී තේරුම් ගන්නවා තවත් මට මේ ඵලය පිණිස කළ යුතු දෙයක් නැහැ. ඒකයි කිව්වේ කතං කරණීයං. නාපරං ඉත්තතය ඇති තවත් දෙයක් කරන්න මට තව මේ උතුම් ඵලයට මට කරන්න දෙයක් නැහැ කියලා දැනගන්නවා ඉවරයි. දැන් අවසන් කියලා දැනගන්නවා. එතකොට එහෙම දැනීමකට එන එක නෙවෙයි සමහර කෙනෙක් පින්නතුනේ මේ ಗುಣධර්මයන්ටපත් වෙන්නේ නැතුව සමහරු තමන්ගේ උසස් භාවයේ ලෝකේ ඉස්සරහඟ වන්න කියනවා මම මෙන්න මෙහෙම ධෘතාංග රකින්නවා. ඇතැම් විටකදී තමා තුළ ඒ ධෘතාංග නැහැ. මම ප්‍රථම ධානයට සමවැදුනා කියලා සමහර කියනවා. මං ද්විතීයි අධ්‍යානයට සමවැදුනා. මං සෝවාන් වෙලා ඉන්නේ. මං සකෘදාගාමි වෙලා ඉන්නේ. මගේ හිතේ කිසිම තණ්හාවක් නැහැ. මගේ හිතේ කිසි මානයක් නැහැ. මෙහෙම කියලා සමහර අය පින්වත්නි නැති තමා උසස් ලෙස අඟවන්න පටන් ගන්නවා පින්වතුනේ. හැබැයි සියලු කෙලෙසුන් නසාලු උතුමන් වහන්සේ නමක් හෝ සිත එකඟ කරමින් සිත දියුණු කළ උතුමන් වහන්සේ නමක් හෝ මේ කියමනෙන් පස්සේ ඔහු පිළිබඳව දියුණු කළ සිතෙන් විමසනවා. දියුණු කළ සිතෙන් විමසනවා. දැන් උදාහරණයකට මොන වගේද? ඔය ඇත්තෝ කියනවා දැන් මට කිසි අමාරුවක් දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා කියනවා. මට දැන් කිසි අසනීපයක් නැහැ. දැන් මට කිසිම අමාරුවක් නැහැ. දැන් මට හොඳයි. එහෙම කිව්වයි කියලා ලෙඩාගේ වචනෙන් දොස්තර මහත්තයා විශ්වාස කරන්නේ නැහැ නේද? දොස්තර මහත්තයා මොකද කරන්නේ පින්වත්නි? එකම එක ලේ බින්දුවක් අරගෙන බලනවා කොහොමද කියලා. එතකොට තමයි කියන්නේ සීනි නම් හොඳටම වැඩි. ඒක දන්නේ දොස්තර මහත්තයා. ඒක දන්නේ දොස්තර මහත්තයා. හැබැයි දොස්තර මහත්තයෙක් නොවන අනික් අය දැන් මට හොඳයි මට දැන් කිසි ලෙඩක් නැහැ කිව්වම අනික් අය ඒ කියමන විශ්වාස කරයි. දොස්තරලා නොවන අය. නේද? මම කියන කාරණේ ඔබට වැටහෙනවනේ. හැබැයි දොස්තර මහත්තයෙක් වෛද්‍යවරයෙක් එකම එක පරීක්ෂණයකින් තේරුම් ගන්නවා මෙයා ඇත්තටම හොඳින්ද ඉන්නේ? ඇත්තටම මෙයා හොඳින් නෙවෙයිද ඉන්නේ? එහෙම කියනවා. අන්න ඒ වගේ එකක් මේ කියන්නේ. සමහරු කියනවා මම ප්‍රථම අධ්‍යානය ලැබුවා, ද්විතීයි අධ්‍යානය ලැබුවා, මම සෝවාන් වෙලා ඉන්නේ, මම රහත් වෙලා ඉන්නේ. එහෙම කියනවා. හැබැයි සිත දියුණු කළ මේ මාවත සම්පූර්ණ කළ උත්තමයන් වහන්සේ නමක් පින්වත්නි කාරණා තමන්ගේ හිතෙන් විමසනකොට දියුණු කළ හිතෙන් විමසනකොට ඒ විමසන උත්තමයන් වහන්සේ දන්නවා ඇත්තටම මේ කියන එක එහෙමද? ඇත්තටම එහෙම නැතුව එහෙම ಗುಣ තියෙනවා කියලා මේ අගවනවද කියලා. ඒ විමසන කාරණා 10ක් තියෙනවා. මේ සූත්‍රයේ කියනවා එහෙම කාරණා 10ක්. මොනවද? විමසලා බලනවා මේ කියන භික්ෂුව, මේ කියන උපාසකයා, මේ කියන ශ්‍රාවකයා කැඩිච්ච, බිඳිච්ච, කිලුටු වෙච්ච, paludu වෙච්ච සිල් නැතුව පිරිසිදුම සිල් ඇතිව වාසය කරනවද? එහෙම නුවණින් විමසනවා. තමන්ගේ සිතෙන් උන්වහන්සේ පිළිබඳව ඔහු පිළිබඳව විමසනවා. එතකොට තමන්ගේ හිතෙන් විමසනකොට පේනවා මේ භික්ෂුවගේ සීලය පිරිසිදු නැහැ. මේ භික්ෂුවගේ සීලය කැඩිලා බිඳිලා කැලැල් වෙච්ච සීලයක්, සිල්වත් නැහැ. මතක තියාගන්න මේක හැමෝම දන්නේ නැති වුණාට අපේ සීල් ගැන දන්න අය දැනගන්නවද නැද්ද? දන්න අය දැනගන්නවා. දැන් පිරිසිදු නැහැ කියලා සීලය දැනගන්නකොට අර උත්තමයා දැනගන්නවා එහෙනම් මේ කිව්ව සිතේ එකඟකම, මේ කිව්ව සමාධිය, මේ කිව්ව සෝවාන් ඵලය තියෙනවා කියලා කිව්වට මේක මෙයාගේ බොරුවක්. මෙයා මේ තමන්ගේ උසස්කම අඟවන්න කියපු දෙයක් විතරයි. ඇත්තටම උන්වහන්සේ තුල මේ කියන ඵල ධර්මය
ඵල ධර්මේ නෑ. ඇයි? මේ ඵලය ලබන්න බෑ දුස්සීලව ඉඳලා. ඔය කියන ඵලේ ලබන්න පුළුවන් පිරිසිදුම සීලයක් තියෙන කෙනෙකුට විතරයි කෙනෙක් උන්වහන්සේ දන්නවා. මොකද මේ මාවතේ නොගියපු කෙනෙක් නෙවෙයි නේ උත්තමයන් වහන්සේ. හැබැයි මේ මාවතේ නොගියපු කෙනා නම් හිතයි එහෙනම් සිල් රකින්න නැතුවත් මේක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් ඇති කියලා හිතයි. හැබැයි මේ මාවතේ ගිය උත්තමයා දන්නවා ඔය කියන එක කරන්න පුළුවන් සීලයක ඉඳලාමයි. හැබැයි එහෙම සීලයක් මෙයා ළඟ නැහැ. ඒ කියන්නේ මෙයා මේ ඵලයටපත් වෙලා මෙයා මේ ඵලය ලැබලා නැහැ. ලැබුවා කියලා කියන කියමනක් විතරයි, දෙඩවිල්ලක් විතරයි. ඊළඟට විමසන තව කාරණයක් තියෙනවා. මේ මුන්වහන්සේට මොනම හේතුවකින්වත් විනාශ කරන්න බැරි, paludu කරන්න බැරි ශ්‍රද්ධාවක් තියෙනවද කියලා. අනුන්ගේ වචනයකින්, දෙවියෙකුගේ, මාරයෙකුගේ වචනයකින්වත් වෙනස් කරන්න බැරි පිහිටපු බලයක් වෙච්ච ශ්‍රද්ධාවක් තියෙනවද? හැබැයි එහෙම ශ්‍රද්ධාවක් නැහැ කියලා පේනවනම් ඒ කියන්නේ උන්වහන්සේ මේ ඵලය කොහොමත් ලබන්නේ ලබලා නැහැ. දෙඩවිල්ලක් විතරයි. මම මේ ඵලය ලැබුවා කියලා කියන දෙඩවිල්ලක් විතරයි ඒක. ඊළඟට කියනවා පින්වත්නි බලනවා අල්පශ්‍රුත භාවය, ආචාර රහිත භාවය. අල්පශ්‍රුත වුණාම, ධර්මයේ දන්නේ නැති වුණාම, මග හරියට දන්නේ නැති වුණාම පින්වතුනේ ඒ මාවතේම අපිට ලැබෙන හික්මීමක් තියෙන්න ඕනේ. ඒ කාරණා විමසනකොට හරි පින්වත්නි, ඒවා පින්වත්නි දන්නේ නැත්නම් මග විමසනකොට මෙයාට දෙන්න නිරුත්තර වෙනවා නම් පින්වතුනේ මොකද වෙන්නේ? ඒ කියන්නේ මෙයා කොහොමත් මේ ඵලය උපද්දවගෙන නැහැ. නොලබපු දෙයක් ලැබුවා කියලා තමන්ගේ උසස් බව අඟවන්න දොඩවපු දෙඩවිල්ලක් විතරයි. වචන හරඹයක්. ලෝකෙ හිම ඒවා තියෙනවා නේද? හොඳට කතා කරන්න පුළුවන් නම් හොඳට පින්නතුනේ එක දිගට පින්නතුනේ වචනත් ගලාගෙන එනවනම් වචන හරඹේ කරන්න පුළුවන් පින්නොත්නි. අද එහෙම එකක් තියෙනවනේ. වචන හරඹේ කරන්න පුළුවන්. දැන් බැලූ බැලමට කියන්නේ ඔය කියන ඒවත් හරිනේ. ඔය කියන ඒවත් හරි. හැබැයි කරගත්තු දෙයක් නැත්තම් මේ කියන කතාව නෙමෙයි කාරණේ. කරගත්තු දේ බලන්න ඕන පින්වත්නි. කියන එක කොහොම බැයිද? නේ? දැන් ඔය බලන්නකො මානසික රෝහල් වල ඉන්න මිනිස්සු සමහර ඒවා කියනවා පින්නතුනේ පුදුම දාර්ශනිකයි අපිට තේරෙන්නෙත් නැහැ. එහෙම ඒවා තියෙනනේ. ඒ වෙලාවකට හිතෙනවා ඇත්තට මේ කියන කාරණා බලපුවාම එයාට මානසික රෝගයකුත් නැහැ කියලා. නේ? හැබැයි ඒක දන්නේ මනෝ වෛද්‍යවරයානේ. අපිට තේරෙන්නේ නැහැ ඒක. ඒ නිසා සමහර කෙනෙක් පින්නතුනේ ඒ වගේ දෙඩවීම් සහිතව ඉන්නවා. හැබැයි කරගත්තු දෙයක් නැහැ කිනකොට ඒ අය අනාතයි. මේ ශාසනයේ ඵලය කියන්නේ මේ වචන හරඹයක් නෙවෙයි. අනිකා පැරද්දවීමක්වත් අනිකාගේ මතය බිඳීමක්වත් පමණක් නෙවෙයි. තමන්ගේ දුක් කෙලවර කර ගැනීමක්. ඊළඟට බලනවා පින්වත්නි මොකද්ද දුර්වච භාවය. ඇත්තටම බලනවා මේ අවවාදයක් කළාම මේ භික්ෂුව ඒ අවවාදයේ අනුශාසනාව ගෞරවයෙන් සතුටින් පිළි අරගන්න මට්ටමක ඉන්නවද? එහෙම නැත්තම් එහෙම නැති කෙනෙක් නම් මේ කියන ඵල උපද්දවනවා කියන එක වෙන්නේ නැහැ. දුර්වච භාවයට විරුද්ධ වචන තමයි සුවච භාවය. සුවච භාවය කියන්නේ ඕනම කෙනෙක් කරන අවවාදය ගෞරවයෙන් දකුණතින් ප්‍රදක්ෂිනා කරලා ගන්න ඕනේ කියනවා. ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ ගෞරව සම්ප්‍රයුක්තව අවවාද පිළිගන්න ඕනේ. අවවාද ගෞරවයෙන් පිළි අරගන්න නැතුව ඒක මොන වයසක කෙනෙක්ද කියන්නේ කියලාවත් බලන්න බෑ. දැන් සරියුත් හාමුදුරුවන්ගේ සිවුරු පොට බිම ගෑවෙන වෙලාවේ ඒ වරද පෙන්නුවේ කවුද? අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමක්. හැබැයි සරියුත් හාමුදුරුවෝ සම්බුද්ධ ශාසනයේ දෙවනියා. උන්වහන්සේ හොවද මගේ වැරදි පෙන්වන්න ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේ පුරි සාමණේරයන් වහන්සේ නමක් නේ. එහෙම ඇහුවද? එහෙම ඇහුවේ නැහැ. හැබැයි ඔයත් අංගේ දරුවෙක් ඔයත් අංගේ වැරද්ද පෙන්නුවා. ඔය කතාව ඔබ අහනවද නැද්ද?
අහනවද නැද්ද? අහනවා. අන්න ඒක නිසා තමයි ඔය ඇත්තන්ට තාම සරියුත් හාමුදුරුවෝ ලැබපු ඵලය නැත්තේ. ඒකට කියන්නේ දුර්වච භාවය කියලා. ඒවත් දුරු වෙන්න ඕන මේ ශාසන ප්‍රතිපදාවේදී. ඒවත් දුරු වෙන්න ඕන. දැන් මණිකක් දුන්නොත් එහෙම වයස බලනවද? දැන් කවුරු හරි ඔන්න රුපියල් 1000ක් හරි 5000ක් හරි වැරලා තිබ්බා කියලා පුංචි දරුවෙක් ඇවිල්ලා ගෙනල්ලා දෙනවා. ඔයාත් මොකද කරන්නේ? අර අවවාද කරනකොට එළව ගත්තා වගේ එළවනවද? නෑ පින්නොත්නි. නෑ ඔළුව අත ගාලා තුරුල් කරගෙන අනේ මගේ හොඳ පුතා කියලා අපි යන්නේ එහෙම පින්නතුනේ ලාභයට ගිජුයි. ගුණයට කැමති නෑ. ඕවා ඔහොම වෙන තාක්කල් මේ සම්බුද්ධ ශාසනයක උත්තම ඵල ධර්මයෝ සාදුකාරයක්ම විතරයි. මේ මාවතේ අපිට හික්මීම හැදෙන්න ඕන පින්වත්නි. ගිහි ඔබටත් පැවිදි මටත්. මේව හැදෙන්න ඕන. හැදෙන්නේ නැතුව සාදුකාර දිදී පින්වතුනේ වයසට ගිහිල්ලා ආයෙ මැරිලා. බුද්ධ ශාසන කීයක් කොහොම සාදු කියන්නේ නැද්ද? නේ? ඒ නිසා අත්තල යුත්ත අත්තරෙන්න ඕනේ. ඇතිවිය යුත්ත ඇති වෙලා දියුණු වෙන්නත් ඕන පින්නතුනේ. අපිට කාලයක් නැහැනේ. ඊළඟට කියනවා පින්නත්නි පාප මිත්‍රතාව. බලනවා මේ උන්වහන්සේ පාප මිත්‍ර සේවනයකද ඉන්නේ? කල්යාණ මිත්‍ර සේවනයකද ඉන්නේ? මේ ශාසනය ඵල ලබනවා කියලා එකක් නැහැ පාප මිත්‍ර සේවනයේ. මේ මුළු බුද්ධ ශාසනයම පිහිටලා තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ. මේ ශාසනයේ එකඳු ඵල ධර්මයක් හෝ ලබනවා නම් ලබන්නෙම පාප මිත්‍රයෙක්ගෙන් නෙවෙයි කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරකින්මයි. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රයකයි උන්වහන්සේ ඉන්නේ කියලා අර විමසන උතුමන් වහන්සේ දන්නවා නම් විමසලා තේරුම් ගන්නවා නම් උන්වහන්සේ තේරුම් ගන්නවා එහෙනම් මේ උත්තම ඵලයක් ගැන කියන එක දෙඩවිල්ලක් විතරයි. නිකන් ඇඟවීමක් විතරයි. නිකන් කියවීමක් විතරයි. ඇත්තටම ඔහු ඒ ඵලය ලබලා නැහැ. ඇයි? ඵලය ලබන්න උවමනා කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය ඔහු තුල නැහැ. ඊළඟට කියනවා පින්වත්නි කුසීත භාවය. කුසීතයි නම් කම්මැලි නම් එහෙම වෙන කුසීත භාවයන් තියෙනවනේ. කොහොමද මේ කුසීතකම් ඇති වෙනවා කියන්නේ? කුසීතයට අනාවැකි කියන්න පුළුවන් පින්වත්නි. බණ පොතේ කියනවා කුසීත කෙනාට අනාවැකි කියන්න පුළුවන්. ඒ කොහොමද? දැන් ඕක කරන්න බෑ වහී තව ටිකකින්. එයා අනාවැකි කියනවා. නේ? ඊට පස්සේ සමහර කෙනෙක් කියනවා දැන් කෑව විතරයිනේ. දැන් ඕවා කරන්න බෑ මහන්සි වෙන්න බෑ. කුසීතයාගේ හැටි. කෑවේ නැත්තම් තාම කෑවෙත් නැහැනේ කියලා එහෙම කුසීතකම. කලයුත්ත මග අරිනවා. කලයුත්ත කල් දානවා. ඊට පස්සේ අසනීප වුණොත් එහෙම අප්පෝ දැන් ඕව අසනීප වෙලා ඔය අසනීප වැඩි වෙයි. ඒ නිසා කලයුත්ත මග අරිනවා. දැන් අසනීප හොඳ වුණොත් එහෙම දැන් මේ හොඳ වුණා විතරයි දැන් ඕවා කරන්න ගියොත් එහෙම ආයෙ අසනීපේ වැඩි වෙයි. ආයෙත් කලයුත්ත මග අර මේ ඔක්කොම බණ පොතේ තියෙනවා පින්නතුනේ. බුදුහාමුදුරුවෝ මෙච්චර හරියක් අපිට කියලා දීලත් මේ ටික දුරු කරගෙන අපිට මේ ශාසන ප්‍රතිපත්තිය කරගන්න බැරි නම් ආයේ බුදුවරු 100 නමක් පහළ වුණත් ඔච්චර තමයි. නේ මේ හැම දෝෂයක්ම පින්නතුනේ අපිට කියලා දීලා තියෙනවනේ. කුසීතකම වැඩි කියලා උන්වහන්සේට තේරෙනවා නම් අර උතුමන් වහන්සේ තේරුම් ගන්නවා එහෙනම් මෙයා මේ ඵල ලැබුවා කියන එක නිකන් කියවිල්ලක් විතරයි. මොකද කුසීතයට ඔය කියන ඵල ලබන්න බෑ. මේ ඵල ලබන්නේ කුසීත නොවන වීරියවන්ත ශ්‍රාවකෙක්. මෙයා වීරියක් නැතුව කියනවා මේ ඵල ලැබුවා කියලා. ඒක වෙන්නේ නැහනේ. ඊළඟට විමසන කාරණේ තමයි පින්වත්නි මුලා වූ සිහිය ඇති භාවයකට කියනවා මුට්ඨස් සති.
මුලා වූ සිහිය ඇති භාවය. සිහිය පින්වත්නි පිරිසිදු නෑ මුලා වෙලා සිහිය. ඒ කියන්නේ නිත්‍ය දේ අනිත්‍ය දේ අනිත්‍යයි කියලා තේරුම් ගන්නත් බෑ. දුක් සහිත දේ දුකයි කියලා තේරුම් ගන්නත් බෑ. සිහිය මුලා වෙලා. අසුබ දේ සුබයි කියලා ගන්නවා. නේ? සිහි මුලා භාවයක්. ඒ සිහි මුලා භාවයෙන් මේ ශාසනය ඵල ලබන්න පුළුවන්ද? එහෙම ලබන්න බෑ. හැබැයි මෙයා අත්තල යුත් අල්ලගෙන නම් ඉන්නේ. කලකිරිය යුත්ත කෙරෙහි පින්නතුනේ ඇලිලා නම් ඉන්නේ. ඒකම ප්‍රාර්ථනා කරමින් නම් ඉන්නේ. සිහි මුලාවක්ද නැද්ද? සිහි මුලාවක්. එහෙම කෙනෙක් මේ ශාසනයේ කුමන ඵලයක්ද උපද්දවන්නේ? බලන්න මේවා අපි ළඟ තියනවද කියලා ඈ. නේ මේ කාරණා කියන්නේ මුගලන් හාමුදුරුවෝ එදා ඒ හාමුදුරුවන්ට දැන් මන් දේශනා කරන්නේ ඔයත් හන්ටනේ. දැන් ඔබ බලන්න ඕන මේ කියන කාරණා වලින් මං ළඟ තියෙන්නේ ඵල ලැබෙන කාරණාද ඵල නොලැබෙන කාරණාද? ඊළඟට විමසන කාරණය තමයි කුහකභාවය. ලාභ සත්කාර වර්ණනාදිය පිණිස නැති ಗುಣ ප්‍රකට කරන කෙනෙක්ද මෙයා? මේවට ඕන තරම් උපමා කතා අටුවාවේ තියෙනවා. සමහරු නැති ಗುಣ ප්‍රකට කරනවා. තමන්ගේ ಗುಣ ප්‍රකට කරන්න පටන් ගන්නවා පින්වත්නි ලාභ සත්කාර වෙනුවෙන්. හරි ලාමක අධාර්මික දිවි පැවැත්මක් නේක. අධාර්මික දිවි පැවැත්මක්. සමහර අය රහත් නොවි රහත් වුණා වගේ හඟවනවා. ඒක කුහක භාවයේ මන පොතේ කියනවා. කුහක භාවය. ඊළඟට කියනවා පින්වත්නි දුබර භාවය. දුබර භාවය කියලා කියන්නේ සුබර භාවයට විරුද්ධ එක. සන්තුස්සකෝච සුභරෝච. සුබර කියන්නේ මොකද්ද? පහසුවෙන් පෝෂණය කළ හැකි බව. පෝෂණය කරන්න හරි පහසු වෙන්න ඕන. ඔබ වුණත් මම වුණත් පින්නතුනේ. දැන් මම ඔබ දායකයෙක් හැටියට මාව පෝෂණය කරන්න පහසුයි නම් ඔබට කිසි බරක් නැහැනේ මගෙන්. පැහැදිලිද? දරුවෙක් වුණත් පෝෂණය කරන්න අමාරු නම් දෙමව්පියන්ට බරක් වෙනවද නැද්ද? බරක් වෙනවා. ඇයි? දකින දේ ඉල්ලනවා නම්. කෑමක් හදපුවම ඒක කන්න බෑ අර කෝන කියනවා නම්, ඕව කන්න බෑ කියලා හඬනවා නම්, ඒ අම්මට තාත්තට බරක්ද නැද්ද? බරක්. නේ? ස්වාමීන් වහන්සේ නමක් වෙච්ච මම වුණත් ඒක බෑ මේම තියෙන්න ඕන මේක මෙහෙම වෙන්න ඕන කියලා ඔය ඇත්තන්ගෙන් ඉල්ලන ප්‍රමාණය අපි වැඩි නම් දෙන දෙයින් සතුටු වෙන්නේ නැතුව හැම වෙලාවකදීම ඔබෙන් ඉල්ලනවා නම් ඔබට බරක් වෙනවද නැද්ද? බරක් වෙනවා. ඒකේ සීමාවක් තියෙනවානේ. ඒ නිසා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. කොච්චර සරලද බලන්නකෝ. කෙනෙක් පින්වත්නි ලැබෙන දෙයකින් සතුටු වෙන්න හිත හදා ගත්තම තමන් ලැබෙන දෙයින් සතුටු වෙනකොට ඒ තමන්ට පහසුකම් සලසන අයට ඒක හරි පහසුවක්. පාප මිත්‍ර අසුර දුරු කරලා කල්යාණ මිත්‍ර අසුර හදා ගන්න ඕනේ. කුසීත වෙන්න බෑ. වීරිය සම්පන්න වෙන්න ඕනේ. හොඳට සිහිනුවන ඇතිව කටයුතු කරන්න ඕනේ. කුහක වෙන්න බෑ. ඊළඟට කියනවා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඇතිවන දේ නැති වෙනවා කියලා වැටහීම ඇති ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ. මේ කරුණු සපිරෙනවා නම් ඔබ ඉන්නේ ඵල ලබන ප්‍රතිපදාවක. ඔබ සියලු දෙනාට උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ කඩුගන්නාව අඹගස්තැන්න පාර අංක 234 B නිවසේ පදිංචි පරාක්‍රම ජයසූරිය මහත්මයා විසින් එතුමන්ගේ ජනවාරි 10 වන දිනට යෙදෙන 82 වැනි ජන්මදිනයේ නිමිති කරගෙන ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පිණිස එහිදීම ආනල්ඩ් ජයසූරිය, ඇලිස් ජයසූරිය, රුක්මනී ජයසූරිය, සංජීවී දර්ශිකා ජයසූරිය සහ W.A. වීරසේන, W.A. මේරි නෝනා යන පින්වන්ත
සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ජන්මදිනයේ සමරන පරාක්‍රම ජයසූරිය මහත්මානන්ට නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. වින්ද්‍යා හා නිමේෂා යන දියණිවරුන්ට, ඕබ්‍රි පීරිස් බෑණනුවන්ට, නිකොලා හා කෙෂාන් පීරිස් යන මුණුබුරු මිනිබිරියන්ට, ධර්මදේශනයට සහ සම්බන්ධ වූ සියලු දෙනාට හා ඔවුන්ගේ පවුලේ හැමටත් ආශිර්වාද කරනවා. දේශකයාණන් වහන්සේ හැටියට මටත් ධර්ම ප්‍රචාරක කටයුතු තවත් සිදු කිරීමට ශක්තිය, ධෛර්ය, නිරෝගී භව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීමට පෙරමුණගෙන කටයුතු කරන සියලු දෙනාට, ලක්වැසි ලෝවැසි හැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අරමුණු පරිද්දෙන් රැස් කරගත් උතුම් කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ ඔබටත්, ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී සුව චිරජීවනීය වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කොටගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු.